අයිබෝවන් එක්වන් ඇත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර ප්‍රවෘත්ති විකාශය ලැබෙටේට් සමගින් ඔබ හමුවන මම චන්ද්‍ර ජයසිංහ. මම චවිකා ගුණසේකර. සුපුරුදු පරිදි අදත් මුලින්ම බලමු සිරස්තල. ඇස්ට්‍රාසෙනෙකා ඉන්නත් ලබා දීම ආරම්භයි. පැය 24 පුරා ක්‍රියාත්මක ඉන්නත් ලබා දීමේ මධ්‍යස්ථානයක් විහාර මහදේවී උද්‍යානයේදී. අද මෙතෙක් කොවිඩ් ආසාදිතයන් 1655ක්. තවත් කොවිඩ් මරණ 67ක් සමගින් මෙරට සමස්ත මරණ 4500 ඉක්මවයි. පයාගල මල්වර සාදයකට එක් වූ 85කට කොවිඩ්. නීති කැඩූ තවත් මල්වර සාදයක් බේරුවලදී සෞඛ්‍ය අංශ නවතා දමයි. දැන් නවත්වන්න ඕන උත්සවේ මෙතනින් ගන්න උත්සව නෑ. ඔයාව කොහොමත් අපි අධිකරණයට ඉදිරිපත් කරනවා. පළාත් අතර ප්‍රවාහන සේවා යලි ආරම්භයි. රාජ්‍ය සේවකයන් හෙට සිට යලි සේවයට. ශාන්ති කර්මයක් මුවාවින් කාන්තාවන් දෙදෙනෙකුට ලිංගික අතවර කළ යකෙදුරකු රිමාන්ඩ්. කුලියාපිටියේදී දැරියකට අතවර කළ පූසාරියෙකු සොයා පොලිස් මෙහෙයුම්. ගුරු විදුහල්පති විරෝධතාව 21 වන දිනටත් අයිතීන් ඉල්ලා ගුරු විදුහල්පතිවරුන් ස්ථාන කිහිපයක විරෝධතාවල. සතොස සොරකම නතර වූ තැන. ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට එහි දෙවන මාත්‍රාව ලබා දීම අද ආරම්භ වුණා. සෞඛ්‍ය අංශ පැවසුවේ බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක 3ම ආවරණය වන පරිදි එම එන්නත් කරන වැඩපිළිවෙල අද ක්‍රියාත්මක වන බවයි. මේ අතර COVID-19 ආසාදිතයන් 2490 දෙනෙකු අදත් මෙරටින් වාර්තා වූ බව යුද හමුදාපති ජෙනරල් ශවින්ද්‍ර සිල්වා මහතා පැවසුවා. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 311302ක්. COVID-19 ආසාදිතයන් වාර්තාවීමේ යම් වර්ධනයක් මේ වන විට දක්නට ලැබෙනවා. ඊයේ දිනේදීත් මෙරටින් ආසාදිතයන් 2177 දෙනෙකු වාර්තා වුණා. ඊයේ තවත් ආසාදිත මරණ 67ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද තහවුරු කළා. ඉන් 36ක් පිරිමි පුද්ගලයින් වන අතර සෙසු 31 දෙනා කාන්තාවන්. ඒ අනුව ආසාදිත මරණ සංඛ්‍යාව 4500 ඉක්මවා යමින් මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 4508ක් දක්වා ඉහළ ගියා. මෙරට COVID-19 වසංගතයේ දරුණුතම ව්‍යාප්තිය ඉදිරි මාස කිහිපය තුළ සිදුවිය හැකි බව හොංකොං විශ්වවිද්‍යාලයේ වසංගත විද්‍යාව පිළිබඳ මහාචාර්ය මලික් පීරිස් මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ඊට මූලිකම හේතුව ඩෙල්ටා ප්‍රභේදය බවයි. COVID-19 වසංගතයේ බලපෑම සහ ව්‍යාප්තිය අවම කර ගැනීම පිළිබඳ ග්‍රන්ථයක් එළි දැක්වීමේ අවස්ථාවකට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමින් මහාචාර්ය මලික් පීරිස් මහතා මේ අදහස් පළ කළා. පයාගල ගොරකදිනිය ප්‍රදේශයේ පැවති මල්වරවීමේ උත්සවයකට සහභාගී වූ පුද්ගලයන් හා ඔවුන්ගේ ආශ්‍රිතයන් 85 දෙනෙකුට COVID-19 ආසාදනය වී තිබෙනවා. සෞඛ්‍ය අංශ පැවසුවේ පසුගිය 24 වනදා අදාළ උත්සවය පැවති අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මැදිහත් වී එම උත්සවය නවතා දැමූ බවයි. ඒ අනුව උත්සවය සඳහා පිසූ ආහාර නිවෙසේ විසින් එම උත්සවයට ආරාධනා කළ පුද්ගලයන්ගේ නිවෙස් වලට ගෙන ගොස් දී තිබෙනවා. පසු එම උත්සවයේ ආහාර පිසීමට පැමිණි ආරක්කැමියා සහ තවත් 23 දෙනෙකු පසුගිය 26, 28, 29 සහ 30 යන දිනවලදී හදිසි අසනීප වීමත් සමග සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවලදී ඔවුන් ආසාදිතයන් ලෙස හඳුනාගත්තා. ඒ අනුව ඔවුන්ගේ සමීපාශ්‍රිතයන් 212 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කර ඇති අතර හිදී 62 දෙනෙකු ආසාදිතයන් ලෙස හඳුනා ගනු ලැබුවා. ආසාදිතයන් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කරන අතර ප්‍රදේශීය පවුල් 40ක් ගෘහස්ථ නිරෝධායනයට ලක් කිරීමටයි සෞඛ්‍ය අංශ පියවර ගත්තේ. මේ අතර සෞඛ්‍ය නීති උල්ලංඝනය කරමින් බේරුවල පාදගොඩ ප්‍රදේශයේ සංවිධානය කර තිබූ මල්වර උත්සවයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මැදිහත්වීමෙන් අද නවතා දැමුවා. දැන් නවත්වන්න ඕන උත්සවේ මෙතනින් ගන්න උත්සව නෑ. ඔයාව උසාවි දානවා අපි උයපු එක්කෙනාවත් අධිකරණයට ඉදිරිපත් කරලා ඕගලන් ගෙදර කට්ටිය අනිවාර්යෙන් ඇන්ටිජන් එකකට එන්න ඕන හෙට. මෙම මල්වර උත්සවය දහවල් සහ රාත්‍රී වශයෙන් පැවැත්වීමට නියමිතව තිබූ අතර පුද්ගලයන් 200 දෙනෙකුට අධික පිරිසකට ආරාධනා කර තිබූ බවයි සෞඛ්‍ය අංශය පැවසුවේ. කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩපිළිවෙල යටතේ මෙරට භාවිතයට ගැනුණු පළමු එන්නත් වර්ගයේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතයි. පසුගිය ජනවාරි 29 වෙනිදා ආරම්භ කරනු එන්නත් කරන වැඩපිළිවෙල යටතේ එම එන්නතේ පළමු මාත්‍රාව ලෙස පුද්ගලයන් 9,25,242 දෙනෙකුට ලබා දී තිබුණා. කෙසේ වෙතත් එහි දෙවන මාත්‍රාව ලබා දී තිබුණේ පුද්ගලයන් 3,85,885 දෙනෙකුට පමණයි. ඒ අනුව තවත් පුද්ගලයන් 5,39,357 දෙනෙකුට එන්නත ලබා දී යුතුව තිබුණද කොවිෂීල්ඩ් එන්නත ලබා ගැනීමේ අපහසුතාව මත එම පිරිසට එන්නත ලබා දීමේ හැකියාවක් මෙතෙක් ලැබී තිබුණේ නැහැ. කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ එන්නත් මාත්‍රා 7,28,460ක් ජපානයෙන් ඊයේ මෙරටට රැගෙන ලැබුවා. එම එන්නත් මාත්‍රා අද සිට බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක 3ම ආවරණය වන පරිදි ලබා දීම ආරම්භ වුණා. ඒ අනුව කොළඹ
ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල අද උදෑසන සිට ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම සිදු කෙරුණා. සෞඛ්‍යංශ පැවසුවේ බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක 3 ආවරණය වන පරිදි මධ්‍යස්ථාන 67කදී ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීමට පහසුකම් සලසා තිබූ බවයි. ශ්‍රී ලංකා යුද හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාව මගින්ද කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ එන්නත් කරන මධ්‍යස්ථාන 8ක් පිහිටුවා තිබෙනවා. ඉන් කිහිපයක්ම අද දිනේත් ක්‍රියාත්මක වූ අතර තවත් මධ්‍යස්ථාන කිහිපයක හෙට සිට එන්නත් කිරීම ආරම්භ වීමට නියමිතයි. ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමු මාරිස්ටිලා පාසල් පරිශ්‍රයේදීද අද එන්නත් කිරීම සිදු කෙරුණේ ආරක්ෂක අංශ මැදිහත්වීමෙන්. කොළඹ විහාර මහදේවී උද්‍යානයේදීද අද උදෑසන සිට එන්නත් කිරීම ආරම්භ කෙරුණා. යුද හමුදාවේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක මෙම එන්නත් කිරීමේ වැඩපිළිවෙල සඳහා අද උදෑසන සිටම බොහෝ පිරිසක් පැමිණ සිටි අයුරු දක්නට ලැබුණා. එන්නත් කිසිසේත්ම ඉවර වෙන්නේ නැහැ. මොකද ඇස්ට්‍රාසෙනිකා එන්නත් ඊයේ පමණක් අපිට 7,28,000ක් ලැබුණා. මුළු ලංකාවෙම ඉන්නේ 5,40,000යි දෙවෙනි මාත්‍රාව බලාපොරොත්තු වෙන. ඒක නිසා පළවෙනි මාත්‍රාව ඇස්ට්‍රාසෙනිකා ගත්ත හැම කෙනෙක්ටම අනිවාර්යයෙන්ම දෙවෙනි මාත්‍රාව දෙනවා. අන්තිමයටත් දෙවෙනි මාත්‍රාව දෙනකම්ම ගහලා ඉවර කරනවා. ඒක නිසා කලබල වෙලා දුවගෙන එන්න අවශ්‍යතාවක් නැහැ. මේ අතර විහාර මහදේවී උද්‍යානයේ ක්‍රියාත්මක එන්නත් කරන මධ්‍යස්ථානයේ පැය 24 පුරාම ක්‍රියාත්මක කරන බවයි ශ්‍රී ලංකා යුද හමුදාව පැවසුවේ. යුද හමුදාපතිතුමාගේ සංකල්පයකට අනුව අපි මෙම ස්ථානයේ පැය 24ම ඒ කියන්නේ දිවා රාත්‍රී දෙකම මොකද මේ කොළඹ ප්‍රදේශයේ කාර්ය බහුල පුද්ගලයන්ට දිවා කාලයේත් වගේම රාත්‍රී කාලයේදීත් ලබා ගන්න අපි කටයුතු කරලා තියෙනවා. දියත අපි දවස් 3යි කරන්නේ සඳුදා අඟහරුවාදා බදාදා යන දිනවල එතනත් අපි පැය 24ම මේ එන්නත ලබා දීම කරනවා. හෙට ඉඳලා ස්ථාන 8කත් ලබා දෙනවා. ඇත්තටම දුරස්ථභාවය තියාගෙන ආරක්ෂාව තියාගෙන ඇවිල්ලා මෙම එන්නත ලබා ගන්න. සියලුම දෙනාට කාඩ් පත නැති වුණත් ඒගොල්ලන්ට තහවුරු කරන්න පුළුවන් නම් ඒගොල්ලෝ පළවෙනි එන්නත ලබා ගත්තා කියලා ඡායාරූපයක් මගින් හෝ ඊට අමතරව අපිට පුළුවන් අපේ දත්ත ගබඩාව මගින් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දීලා තියෙන ඒගොල්ලෝ එන්නත පළවෙනි එන්නත ලබා ගත්තද කියලා තහවුරු කරලා එන්නත ලබා දෙන්න. ඒ කියන්නේ ගැටලුවක් නෑ. ඕන පළවෙනි එන්නත ලබා ගත්ත සියලුම දෙනාට මේ ස්ථානවලදී එන්නත ලබා දෙනවා. පළාතක් එහෙම බලපෑමක් නෑ. සියලුම දෙනාට ලබා ගන්නවා. ඒ ආකාරයෙන් තමයි කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම අදින් ආරම්භ වුණේ. ඔචන්දන කොළඹ විහාර මහදේවී උද්‍යානයේ ක්‍රියාත්මක පැය 24 පුරාම එන්නත් ලබා දීමේ මධ්‍යස්ථානයේ නවතම තොරතුරු ඔබ වෙත ගෙනීමට අපි සූදානම්. මේ සඳහා අප දැන් සජීවී ලෙසින් සම්බන්ධ කරගන්නවා. එහි සිටින අප මාණ්ඩලික වාර්තාකරු චන්දන පුස්සවෙල. ඔව් ආයිබෝන් චවිකා සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා. දිවා රෑ නොලබා රට වෙනුවෙන් තම යුතුයකම වගකීම ඉටු කරන විරෝධාර රණවිරුවන් එක්ක තමයි අපි මේ විහාර මහදේවී උද්‍යාන පරිශ්‍රයේ ඉන්නේ. කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රාව දෙවන මාත්‍රාව ලබා දීමේ කටයුතු අද උදෑසන 6:45ට තමයි ආරම්භ කරේ. ඉතින් මේ ජනතාව ඊ타ත්ම සංයමයෙන් යුතුව තමන්ගේ වාරය පැමිණෙන තුරු පිළිවෙලට පේලියට එනවා. ඉතින් ඒ ජනතාවට යුද හමුදාව සඳහන් කරන්න ඕන ඒ විරෝධාර රණවිරුණුන් තමන් දිවාරය නොලබා තමන්ගේ යුතුයකම ඉටු කරනවා. ජනතාව පොඩ්ඩක් බයෙන් හිටිය මේ එන්නත දෙවන මාත්‍රාව අපට නොලැබේද කියලා නෑ. අවසන් එන්නත් මාත්‍රාව ලබා දෙන තුරු ඒ කියන්නේ පළමු මාත්‍රාව ලබාගෙන දෙවන මාත්‍රාව ලබාගෙන නොමැතිනම් ඒ අවසන් වන තුරු ඒ එන්නත් මාත්‍රාව ලබා දීමට තමයි කටයුතු කරලා තියෙන්නේ. ඉතින් එදා විරෝධා රණවිරුවන් මේ යුද හමුදාව මානුෂීය මෙහෙයුමෙන් රට මුදාගත්තා. අදත් කරන්නේ එවැනි වූ මානුෂීය මෙහෙයුමක් තමයි. බලන්න මේ ඊ타මත්ම හොඳින් ඒ ජනතාවට සලකමින් ඊ타මත්ම වේගවත්ව කරද්දී එන්නත ටක් ගාලා ගහලා යවන්නෙත් නැහැ. ඒ ජනතාවත් එක්ක කතා කරලා ඒ අවශ්‍ය විදිහට මේ ශ්‍රී ලංකා යුද හමුදාවේ වෛද්‍ය බලකාය විසින් මේ කටයුත්ත සිදු කරමින් පවතින. ඉතින් අද උදෑසන මේ පත්තරේ වැඩසටහන මේ තොරතුරු ගෙන එන අතරතුර අපිත් එක්ක කතා කරා. අපි කියුණේ මේ දිවාරෑ නොලබා තමයි මේ කටයුත්ත සිදු කරන්නේ. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නායකත්වයෙන් තමයි මේ සියල්ල කරන්නේ. කවුරු මොනවා කිව්වත් ඒ කටයුත්ත හොඳින් සිදුවන බව අපට දැක බලා ගැනීමට හැකියාව ලැබෙනවා. අපිත් එක්ක ඉන්නවා මේ නිවාරණ සේවා අධ්‍යක්ෂතුමන් කර්නල් ශවීන් හේවගේ මහතා. අපි උදෙත් හමු වුණා. අපි දැනගන්න කැමතියි මේ රණවිරුවන් උදේ දවල් රෑ අවුව වැස්ස පින්න බලන්න තු ඒ කටයුතු කරනවා. කොහොමද වෛද්‍යතුමනි මේ කටයුත්ත දැන් මේ වන විට කොපමණ සංඛ්‍යාවකට එන්නත් ලබා දීලා තියෙනවද? ඇත්තටම අපි උදේ 5 සිට තමයි මේ කාර්යය ආරම්භ කරේ. අද මේ විහාර මහදේවී පරිශ්‍රයේ 6:30 පළවෙනි එන්නත් ලබා දීම අපි සිද්ධ කරා. ඒකම දැන් මේ වනට තාමත් අපේ කාර්ය මණ්ඩලයේ දිගින් දිගටම ඒගොල්ලන් කාර්යයේ නිරත වෙලා සිටිනවා. මේ වන විට අපිට කියන්න සන්තෝෂයි මේ පරිශ්‍රයේ පමණක් 11000කට අධික ප්‍රමාණයකට එන්නත් ලබා දීමට අපිට හැකියාව ලැබුණා. ඒකම අපේ එන්නත් කරන මධ්‍යස්ථාන 7ක් අද දිවයින පුරා පැවැත්වෙනවා. බස්නාහිර පළාතේ ඇත්තටම එහිදී අපිට මේ වන විට එන්නත් 55000කට අධික ප්‍රමාණයක් ලබා දීලා අවසන් මේ වෙනකොට තවමත් එන්නත් ලබා දීම සිදු වෙනවා. මේ පරිශ්‍රය
පැය 24 පුරාම කටයුතු කරනවා. ස්තුතිවන්ත වන ඔබතුමන්ට. ඉතින් මේ පරිශ්‍රය පැය 24 පුරාම ක්‍රියාත්මක අඛණ්ඩව හෙට රාත්‍රිය දක්වා අනිද්ද රාත්‍රිය දක්වා ඒ ජනතාව එන්නේ කොයි වෙලාවෙද එන්නත් ලබා දීම කටයුතු සිදු කරනවා. ඉතින් මේ විහාර මහදේවී පරිශ්‍රය අද මේ විදිහට වෙද්දී තවත් ස්ථාන කිහිපයක වෙනවා. ඒ වගේම තමයි හෙට උදෑසන 7 සිට දියත වුණ පරිශ්‍රයේදීත් මේ විදිහටම ඇස්ට්‍රොසෙනිකා එන්නත් දෙවන මාත්‍රාව ලබා දීමේ කටයුතු සිදු කරනවා. ඉතින් චවිකා බොහොම ස්තුතියි සම්බන්ධතාවය ලබා දුන්නට දිවා රාත්‍රී නොබලා කරන මේ ඒ වගේම තමයි පළමු වතාවට තමයි ලංකාවේ මේ වගේ දෙයක් මේ ආකාරයට සිද්ධ වෙන්නේ. මේ COVID-19 රෝගයෙන් අපේ රටේ ජනතාව බේරා ගැනීමේ පියවරක් විදිහට තමයි මේ සියල්ල ඉෂ්ට සිද්ධ වෙන්නේ. බොහොම ස්තුතියි චවිකා. ස්තුතියි චන්දන තොරතුරු ගෙනීම සම්බන්ධයෙන් අපේ සජීවී ලෙසින් සම්බන්ධ කරගත්තේ කොළඹ විහාර මහදේවී උද්‍යානයේ සිටින ස්වර්ණවාහිනී මාණ්ඩලික වාර්තාකරු චන්දන පුස්සවෙල. මාස දෙකකට වැඩි කාලයකට පසුව රාජකාරී සඳහා ගමන් කරන පුද්ගලයන් වෙනුවෙන් පමණක් අන්තර් පළාත් බස් රථ සහ දුම්රිය දහවනය අද ආරම්භ වුණා. ඒ හෙට දිනේ රාජ්‍ය සේවකින් සාමාන්‍ය පරිදි සේවයට කැඳවීමට සමගාමීවයි. හෙට සිට සියලු රාජ්‍ය සේවකින් සාමාන්‍ය පරිදි රාජකාරියට කැඳවීමට අදාළ චක්‍රලේඛය ඊයේ නිකුත් කෙරෙනු අතර COVID-19 වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා සීමිත කාර්යමණ්ඩල චක්‍රීය පදනම මත කැඳවීම සහ නිවෙස්වල සිට රාජකාරී සිදු කිරීමට අදාළව නිකුත් කර ඇති චක්‍රලේඛද ඉන් අවලංගු කෙරුණා. ආයතනික කාර්යමණ්ඩල මෙන්ම සේවාලාභීන්ට COVID වෛරසය ආසාදනය වීමෙන් වළක්වා ගනිමින් සේවා සැපීමේ වගකීම අදාළ ගැසට් නිවේදනය මගින් ආයතන ප්‍රධානියා වෙත පවරා ඇති බවත් රාජ්‍ය නිලධාරීන්ට බාධාවකින් තොරව සේවයට වාර්තා කිරීමට හැකිවන පරිදි පොදු ප්‍රවාහන සේවා යථා පරිදි ක්‍රියාත්මක කිරීමට පියවර ගනු ඇති බවත් එහි සඳහන් වුණා. ඒ අනුව අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවා අද පෙරවරුවේ සිට ආරම්භ වූ අතර ආසන ගණනට පමණක් මගින් රැගෙන බස් රථ ධාවනය කරනු ලෙස ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුකම මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ පෙරවරුවේ සහ පස්වරුවේ පමණක් බස් රථ ධාවනයට අවසර ලබා දෙන බවයි. කෙසේ වෙතත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පනවා ඇති අන්තර් පළාත් සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක කරන බැවින් රාජකාරී කටයුතු සඳහා පමණක් බස් රථ සහ දුම්රිය සේවා භාවිත කරනු ලෙස ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කළා. පළාත් අතර දුම්රිය සහ බස් රථ සේවාවන් සෞඛ්‍ය උපදෙස්වලට අනුව අද යලි ආරම්භ වීමත් සමග කොළඹ මධ්‍යම බස් නැවතුම්පොලේ අද පැවති තත්ත්වයයි මේ. එතන ගොඩක් අඩුවේද? ඔව් ගොඩක් අඩුයි. බස් මේ අඩුවක් නෑ. බස් ඔක්කොම දුවන අපේ. එන්නත් කාඩ් බලනවද? බලන. අද නම් බෑ. ඔව්. එන්නත් කාඩ් එක නම් බලනවා නගින්න ඉතින් ජනතාව තමයි නැත්තේ. කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා ගාල්ල මාතර බෙලියත්ත තංගල්ල හම්බන්තොට ඇඹිලිපිටිය සහ සියඹලාන්ඩුව වැනි ප්‍රදේශවලට බස් රථ සේවාවන් ආරම්භ වූ අතර අවශ්‍යතාව අනුව බස් රථ ප්‍රමාණය වැඩි කිරීමට පියවර ගැනෙනු ඇතේ. මේ අතර අන්තර් පළාත් දුම්රිය සේවාද අද සිට සක්‍රිය කෙරෙනු අතර කාර්යාලීය සේවකයන් වෙනුවෙන් හෙට සිට පිට පළාත් වලින් දුම්රිය 15ක් කොළඹට ධාවනය කිරීමට නියමිතව තිබෙනවා. දුම්රිය සාමාන්‍ය අධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ ගාල්ලෙන් 1 දුම්රියක්, බෙලියත්තෙන් 1 දුම්රියක්, මහනුවරින් දුම්රිය 2ක්, මහවින් 1 දුම්රියක්, හලාවතින් 1 දුම්රියක් සහ පොල්ගහවෙල රඹුකණින් දුම්රිය 9ක් හෙට කොළඹට ධාවනය වන බවයි. රජයේ සේවකීන් එන්නත් ලබාගෙන තිබුණත් ඔවුන් බොහෝ දෙනෙක් එන්නත් ලබාගෙන තියෙන එක මාත්‍රාවක් පමණයි. ඒ මාත්‍රාවෙන් ඔවුන්ට සම්පූර්ණ ප්‍රතිශක්තිය හම්බෙන්නේ නැහැ. ඒ වගේම දෙවැනි කාරණේ වැදගත්ම කාරණේ රජයේ සේවකින්ගේ නිවෙස් වල අය එන්නත් ලබාගෙන නැහැ. මේ අතර හෙට සිට සියලුම රාජ්‍ය සේවකයන් සාමාන්‍ය පරිදි රාජකාරී කටයුතු සඳහා කැඳවීම පිළිබඳව පක්ෂ විපක්ෂ දේශපාලඥයින් විවිධ අදහස් පළ කළා. තර මුළු රට පුරාම එන්නත ලබා දීලා දැන් ඒක වැඩි ප්‍රතිශතයක් මේ වෙනකොට ලබා දීලා තියෙනවා. ඒ අනුව අපි රාජ්‍ය සේවය විවෘත කරන්න වෙනවා. මොකද එහෙම නොවුනොත් එහෙම වෙන්නේ රාජ්‍ය සේවය කඩාගෙන වැටෙනවා. ඊළඟට පෞද්ගලිකාංශය ඒකට බලපානවා. රජයක් හැටියට අපේ වගකීම තමයි මේ අභියෝගයට මුහුණ දෙමින් රටේ ජනතාව ආරක්ෂා කරගෙන රට හරින එක. රජයේ සේවකීන් සියලු දෙනාම සේවයට යලි කැඳවන්නත් පළාත් සංචාර නීති සියල්ල ඉවත් කරන්නත් ආණ්ඩුව තීරණය කරනවා. අපි අහනවා එතකොට බස්වල කෝච්චිවල තෙරපි දහස් ගණන් උදේට හවසට යන එනකොට හැදෙන්නේ මොන පොකුරද කියලා. අවදානමකුත් තියෙනවා නැත්තේ නෑ. නමුත් ඉතින් රට දිගටම වහගෙන ඉන්නත් බෑ. රාජ්‍ය ආයතන වැඩ කරාම ඒකේ ප්‍රතිඵලය එන්නේ අහිංසක මිනිස්සුන්. ගැබිනි මාතාවන්ටත් මේ සේවය අනිවාර්ය කරන්න නැතුව තියාගන්න කියලා අපි මේ පිළිබඳව සාකච්ඡා කරනවා. මේ බොහොම සංවේදී දේවල්. දැන් සාමාන්‍ය ක්‍රමයට රටේ වැඩ කටයුතු කරන්න පුළුවන් වෙලාවක්ද? අද රාජ්‍ය සේවක සියලු දෙනාට සම්දා ඉඳලා වැඩට එන්න කියලා. දැන් මේක මේ වෙලාවේ ගන්න හරි තීන්දුවක්ද? ඒතකොට රටේ ජනතාව බිල්ලට දෙන්නද මේ ආණ්ඩුව ලෑස්ති වෙන්නේ? අපි කියනවා ආණ්ඩුවට මේ ජනතාවගේ ජීවිතත් එක්ක
සෙල්ලම් කරන්න එපා. මුළු ලෝකෙම දැන් ඇරලා තියෙන්නේ කොරෝනා සංගතිය කියලා ලෝක රටවල් වහලා ලෝකෙම වැහුවා ලෝකෙම අනාතයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් දීලා තියෙනවා. විශේෂම සංවර්ධනීය වෙමින් පවතින රටවල් වල වැහුවොත් එම රටවල් වලට ලොකු ආර්ථික අහිමියක් වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් දීලා තියෙන්නේ. ඒ අනුව තමයි අපි කටයුතු කරන්නේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ ලුණුගම්බෙහෙර බෙරලිහෙළ ප්‍රදේශයේ ජනතාව හමු වුණා. හෙට සිට රාජ්‍ය සේවකයන් රාජකාරී කටයුතු සඳහා කැඳවීම පිළිබඳවද එහිදී ඔහු අදහස් පළ කළා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ ලුණුගම්වේර බෙරලිහෙළ ප්‍රදේශයට පැමිණි අතර එහිදී එම ප්‍රදේශයේ පවතින ජල ගැටලුව පිළිබඳව ජනතාව විසින් විපක්ෂ නායකවරයා දැනුවත් කළා. දැන් මේ දවස් ටිකට වතුර නැතුණා අපි ඉන්නේ. ඊයනම් බවුසරේකින් පෙරහිද වතුර ගහලා දුන්නා. ඒ දුන්නට අපිට භාජන නැහැ නේ එහෙම ගන්න. ඔය හට්ටි වලට ඒව මේවට තමයි වතුර ගන්න. එහෙම අරගෙන මදි. නාන්න ඕන බොන්න ඕන. දැන් කියනවා මේ හෙට රට අරිනවා. ඔක්කොම රාජ්‍ය සේවකයන්ට නියෝග දීලා වහාම වැඩට වාර්තා කරන්න කියලා. එතකොට නිකමට හරි හිතුවද රාජ්‍ය සේවකයෝ අතර ඉන්නව නේද? කුඩා දරුවෝ ඉන්න අම්මලා, ගර්භණී මව්වරු ඉන්නව නේද? ඒ ගර්භණී අම්මලගේ ආරක්ෂාව ගැන හිතලාද ඔය නියෝගය දීලා තියෙන්නේ වහාම සේවයට වාර්තා කරන්න කියලා. එහෙනම් දැන් ඉතින් රටටම තේරෙනවා ඇති මේ රටට අවශ්‍ය හිතක් පපුවක් ඇති ආණ්ඩුවක්. ජනතාව ඇත්ත වශයෙන්ම මුල් තැනට දමන. කට වචනෙන් නෙමෙයි. ක්‍රියාදාමයෙන් මුල් තැනට දමන ආණ්ඩුවක් අවශ්‍ය. ඒ ආණ්ඩුව බිහි කරන්නට සමගි ජන බලවේගය හරහා නායකත්වය ලබා දෙනවා කියන එක සතුටින් මම ප්‍රකාශ කළා. ශාන්ති කර්මයක් මුවාවෙන් කාන්තාවන් දෙදෙනෙකුට ලිංගික අතවර කළ යකදුරකු හානියල පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරු අද බදුල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මාස 13 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට ඉදිරිපත් කළා. හාලියල බෝගොඩ ලන්දේවල ප්‍රදේශයේ නිවසක ඇති දෝෂයක් ඉවත් කිරීම වෙනුවෙන් ඊයේ අලුයම් කාලේ ශාන්ති කර්මයක් සිදු කර තිබෙනවා. මෙම ශාන්ති කර්මය සිදු කර ඇත්තේ මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචි යකදුරක විසින්. ශාන්ති කර්මය සිදු කරන අතරතුර එම නිවසේ පිරිමි පුද්ගලයන් හට අවට තුම්මන් හන්දිවල රැඳී සිටින ලෙස යකදුරා විසින් දන්වා තිබෙනවා. පසුව යකදුරා විසින් ශාන්ති කර්මය සිදු කරන අතරතුර නිවසේ රැඳී සිටි 45 හැවිරිදි කාන්තාවක් දූෂණය කර ඇති අතර 19 හැවිරිදි තරුණියකටද ලිංගික අතවර සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. බලපෑම් කළා. බලපෑම් කරපු හින්දා තමයි නෝනත් කිව්වා දුවත් කිව්වා. සිද්ධිය පිළිබඳ පොලිසියට නිවෙස් හිමියා කළ පැමිණිල්ලකට අනුව යකදුරාව අත්අඩංගුවට ගැනීමට හාලියල පොලිසිය කටයුතු කළා. ඒ සාන්තෝත් කරන්න උනමුට. වැඩක් තියනවද? ඒත් එකකට ගන්න මොනවද? ඒත් එකකට අරන් තම කරන්නේ. ඒත් යංගට ආපුවම මොකද කියන්නේ මම දන්නේ මොනවද? ගෙදර ඉන්න පිරිමි කට්ටිය කොහෙද යන්නේ? පිරිමි කට්ටිය එක්කෙනෙක් කිය අනික් කට්ටිය තුම්මන් හන්දිය වලටයි මහරවුන්ටයි යන්නේ කටුවර. අත්අඩංගුවටගත් සැකකරු මැදිරිගිරිය සිවිල් ආරක්ෂක බලකායට අනුයුක්තව සේවය කරන අඹගස්වැව ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලිසිය පවසන්නේ. මේ අතර සෙත් ශාන්තියක් කර ගැනීමට කුලියාපිටිය බෝහිංගමුව ප්‍රදේශයේ කෝවිලකට ගිය අවුරුදු 15ක දැරියකට අදාළ කෝවිලේ පූසාරි විසින් ලිංගික අපයෝජනයක් සිදු කර තිබෙනවා. සිද්ධියට අදාළ පූසාරි මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මෙහෙයුමක් ආරම්භ කර ඇති බවද කුලියාපිටිය පොලිසිය ප්‍රකාශ කළා. සිද්ධියට අදාළ පූසාරි පසුගිය දිනක අපරාධවලට එරෙහිව නීති දැඩි කළ යුතු බවට මෙලෙස ප්‍රසිද්ධ රැස්වීමකදී ප්‍රකාශයක්ද සිදු කර තිබෙනවා. කියන්නේ කසිපු වික්කාම එයාට දෙන නීතිය දඬුවම ඊළඟ කසිපු වාරය ඒක කරන්න නැති වෙන්නේ දඬුවමක් වෙනවා. එයා තාක් බය වෙන්න ඕන. අන්නේ බය වෙන විදිහට දඬුවම අධිකමක් මේ අපේ ලංකාවේ තියෙන එකක්. ඒක හේතුවක් තියෙදි අපි අර ධර්මයේත් එක්කනේ අපි ජීවත් වෙන්නේ. ඒක දඬුවම් දෙන්න බය කවුරුද බලලා තියෙන දඬුවම් දෙන්නේ නැහැ. නීතියට බය නැතිකම තියෙනවා. එක්ක ජීවිතාන්තයට එළියට එන්න බැරි වෙන්න ලොකු මොකක් හරි නීතියක් අද වෙන්නයි ඕනේ. අදාළ සිදුවීම් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රුහුණු මහතා අද සවස පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළ කළා. කුලියාපිටිය සිද්ධියත් හාලියල සිද්ධියත් මේ සිද්ධි දෙකම පරීක්ෂා කිරීමේදී පෙනී ගොස් තිබෙනවා. පැහැදිලිවම මෙම ක්‍රියා සිදු කළ අපරාධකරුවන් ඔවුන්ගේ ලිංගික අවශ්‍යතා සපුරා ගැනීමට මේ ආකාරයේ ශාන්ති කර්ම ආදිය සිදු කරන බව. මේ අවස්ථා දෙකේදී මෙම පුද්ගලයන් කාන්තාවන් තනිකර පිරිමින් එම ස්ථානවලින් බැහැර කර ශාන්ති කර්ම සිදු කිරීමට න්‍යායක් ලෙස යොදාගෙන තිබෙනවා. ඒ අනුව ඊටාම පැහැදිලි වෙනවා මෙවැනි අපරාධ කිරීමට ඔවුන්ට සැලසුමක් තිබෙන බව. ඒ නිසා මෙවැනි අන්ධ මතවල යෙදී සිටීමෙන් වළකින ලෙස සියලු පුද්ගලයන්ගෙන් ඉල්ලා සිටිනවා. හිටපු අමාත්‍ය රිෂාඩ් බදයුදීන්ගේ නිවසේ ගෘහ සේවයේ යෙදී සිටියේදී තවත් කාන්තාවක් ලිංගික හිංසනයන්ට ලක්ව ඇති බවට අනාවරණය වී තිබෙනවා.
අදාළ කාන්තාවගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මේ පිළිබඳව අනාවරණය වී ඇති අතර අදත් විමර්ශන කණ්ඩායම් ඉශාලිනී ජූඩ් දැරිය මේ යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගත්තා. මේ අතර දැරියට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලමින් අදත් ප්‍රදේශ රැසකදී විරෝධතා රැසක්ම පැවැත්වුණා. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 26 වෙනිදා ලබා දුන් නියෝගය අනුව මියගිය ඉශාලිනී ජූඩ් දැරියගේ දේහය ගොඩ ගැනීමෙන් පසු දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කෙරුණේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පත් කළ විශේෂඥ අධිකරණ වෛද්‍ය මණ්ඩලය හමු වෙයි. පැය 9කට ආසන්න කාලයක් සිදු කෙරුණු දෙවන පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව සිරුරේ විවිධ කොටස් වලින් ලබාගත් සාම්පල රසායනාගාර පරීක්ෂණ සඳහා යොමු කෙරෙනු අතර එහිදී මෘත ශරීරය CT ස්කෑන් පරීක්ෂාවකට ලක් කළේ මෘත ශරීරයේ අභ්‍යන්තර තුවාල අස්ථි බිඳීම් ඇතුළු අදාළ කරුණු පිළිබඳව සොයා බැලීම සඳහායි. රසායනාගාර වාර්තා ලැබීමෙන් අනතුරුව දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සම්බන්ධයෙන් ඉදිරියේදී පූර්ණ වාර්තාවක් ලබා දීමට නියමිත අතර එතෙක් දැරියගේ මෘත ශරීරය පෙරදින රෝහලෙහි මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා. මේ අතර දැරියගේ මිය යාම සම්බන්ධයෙන් විමර්ශන කණ්ඩායම් ඉකුත් දිනවල අවිස්සාවේල්ල පුවක්පිටිය කැලණිය සහ ඩයගම ප්‍රදේශවලට ගොස් ප්‍රකාශ සටහන් කරගත් අතර අදත් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. මෙම 11 දෙනාගෙන් 8 දෙනෙක් දැනට විවිධ රැකියාවල යෙදමින් සිටිනවා ඩයගම ප්‍රදේශයේ ඒ වගේම කොළඹ ප්‍රදේශයේ. එම 8 දෙනාගේ ප්‍රකාශ අද දිනේ වන විට සටහන් කර තිබෙනවා. ඒ වගේම මෙම නිවසේ ගෘහ සේවිකාවක් හැටියට යෙදී සිටි තවත් කාන්තාවක් අද දින ප්‍රකාශයක් ලබා දී තිබෙනවා. ඇයට යම්කිසි ලිංගික හිංසනයක් සිදු වූ බවට සේවිකාවක් ලෙස සේවය කරමින් සිටියේදී ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පැවැත්වීමට ශ්‍රී ලංකා පොලිසිය බලාපොරොත්තු වෙනවා. මේ අතර අතවරයට ලක් වූ බව කියන කාන්තාව සමග පොලිසිය අද දහවල් රිෂාද් වදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසට පැමිණ පැයකට වැඩි කාලයක් නිවසේ ස්ථාන කිහිපයක් පරීක්ෂාවට ලක් කළා. මේ අතර ඉකුත් යහපාලන ආණ්ඩු සමයේ වෙළඳ අමාත්‍ය ධුරය දරනු ලද රිෂාද් වදියුදීන් විසින් භාවිත කරනු ලද කොළඹ 7 මැකින්සි පාරේ අංක 37 දරන අමාත්‍ය නිල නිවස පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට වර්තමාන වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට බහර දීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය කටයුතු කර තිබුණද බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා එම නිවස ප්‍රතික්ෂේප කර තිබෙනවා. බාල වයස්කාරදරියන් කිහිප දෙනෙකු අපයෝජනයට ලක්වීම හේතු කොටගෙන එම නිල නිවසේ කාමර දෙකක් මුද්‍රා තැබීමට මෙවන විට පොලිසිය කටයුතු කර තිබෙනවා. මේ අතර ඉශාලිනී දැරියට පින් අනුමෝදන් කිරීමේ මෙම ආගමික උත්සවය පැවැත්වුණේ බලපිටිය මාදුව කොද්දුව විහාරස්ථානයේදී. මේ අතර දැරියට සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලදී විරෝධතා පැවැතුණා. අපේ වතුකරේ දෙමාපියගෙන් මම ඉල්ලා සිටින්නේ අපේ ළමයි මේ කාර් සේවයට යවන්න එපා. வேண்டும் வேண்டும் நீதி வேண்டும் 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 நீதி வேண்டும் போராடுவோம் போராடுவோம் நீதி வேண்டும் போராடுவோம் 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 நீதி வேண்டும் நீதி வேண்டும் நீதி வேண்டும் நீதி තවත් දේශීය පුවතක්. කොතලාවල පනතට එරෙහිව මෙන්ම ගුරු වැටුප් විෂමතා ඇතුළු කරුණු රැසක් පදනම් කරගනිමින් ගුරු විදුහල්පතිවරුන් සහ මව්පියන් දිවයින පුරා උද්ඝෝෂණවල නිරත වුණා. මේ අතර කොතලාවල පනත මගින් උද්ගත වන ගැටලු පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව දැනුවත් කිරීම සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිරිසක් සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කණ්ඩායමක් අද පියවර ගත්තා. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් නව පනත් කෙටුම්පතක් මේ වන විට ඉදිරිපත් කර තිබෙනවා. එම පනත තුළින් නිදහස් අධ්‍යාපනයට දැඩි බලපෑම් එල්ලවන බව පවසමින් බොහෝ ප්‍රදේශවල විරෝධතා සංවිධාන කර තිබෙනවා. එම විරෝධතාවලට සහය දක්වමින් කොතලාවල පනතට එරෙහි ඒකාබද්ධ මධ්‍යස්ථානය මගින් විරෝධතා රථපෙළපාලියක් සංවිධාන කරනු ලැබුවා. එම රථපෙළපාලිය නුගේගොඩින් ආරම්භ වූ අතර රාජගිරිය බොරැල්ල වෝඩ් පෙදෙස හරහා ලිප්ටන් වටරවුමට පැමිණ විරෝධතා රැලියක්ද පැවැත්වුවා. කොතලාවල පනතට එරෙහිව ඒකාබද්ධ මධ්‍යස්ථානයේ සංවිධාන කළ තවත් විරෝධතාවක් පැවැත්වුණේ කෑගල්ල නගරයේදී. කොතලාවල පනත මගින් නිදහස් අධ්‍යාපනයට සිදුවන බලපෑම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිරිසක් අද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව හමු වුණා. මේකෙන් සිද්ධ වෙනවා දැන් එක දෙයක් තමයි වෙනම විශ්වවිද්‍යාල පද්ධතියක් බිහි වෙනවා. එතකොට ඒ පද්ධතිය මොන විදිහට ක්‍රියාත්මක වෙයිද කියන එක ගැන අපිට අදහසක් නැහැ. එමෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නියෝජිතයන් පිරිසක්ද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී කොතලාවල පනත පිළිබඳව සාකච්ඡා සිදු කර තිබෙනවා.
කොතලාවල පනත් කෙටුම්පතට එරෙහිව මේ ආකාරයෙන් විරෝධතා සහ සාකච්ඡා සිදු කරන අතර ගුරු විදුහල්පති වැටුප් විෂමතා සහ ඉල්ලීම් මුල් කරගනිමින් අදත් උද්ඝෝෂණ හා විරෝධතා පැවැත්වුණා. මහනුවර නගරයේ ගුරු මව්පිය එකමුතුව මගින් ගුරු විදුහල්පති විරෝධතාවලට සහාය පළ කරමින් විරෝධතා රැලියක් සහ පාගමනක් පවත්වනු ලැබුවා. ගුරු විදුහල්පති වැටුප් විෂමතා සහ ඉල්ලීම් මුල් කරගත් තවත් විරෝධතාවක් පැවැත්වුණේ නුවරඑළිය නගරයේ. දහසකට වැඩි පිරිසක් එම විරෝධතාවලට එක්ව සිටියා. ලංකා ගුරු සංගමේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේ හෙට දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත කැබිනට් පත්‍රිකාවෙන් සිය ගැටලු සඳහා විසඳුම් නොලැබෙන්නේ නම් විරෝධතා සහ අරගල අකණ්ඩව සිදු කරන බවයි. අද දිනේදී මේ වෘත්තීය සමිති ඒකාබද්ධව ගුරු විදුහල්පති සමිති සන්ධානය ගත තීරණය තමයි ඉදිරි විභාගවල උසස් පෙළ විභාග රාජකාරී කටයුතු වලට අයදුම් නොකිරීමත් විභාගවල උත්තරපත්‍ර රැගීම් සඳහා අයදුම් නොකිරීමත් විභාග කටයුතු සම්බන්ධයෙන් කිසිදු කාර්යයකට අයදුම්පත් ඉදිරිපත් නොකිරීමට තීරණය කරලා තියෙන්නේ. මේ අතර කොතලාවල පනත මෙන්ම ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලු සම්බන්ධයෙන් අදත් දේශපාලන නියෝජිතයන් මෙලෙස අදහස් පළ කළා. මේකට විසඳුමක් ලබා දෙනකන් ඉන්න බැරුව මේ වීදි ගානේ පාරවල් ගානේ මේ විදුහල්පතිවරු ඇදගෙන යන ජෝසප් ස්ටාලින් සහ මහින්ද ජයසිංහලා කරන්නේ ලොකු හානියක්. අද මුළු රට පුරාම ආය කොරෝනා වසංගතය වැඩිලා තියෙනවා. මේකට සම්පූර්ණව කියන්න ඕන ජෝසප් ස්ටාලින් සහ මහින්ද ජයසිංහ